නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිත්‍රා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අද දවසෙත් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් මුලින්ම අපි හැමදෙනාම ගුරු දෙවිඳුන් වන්දනමාන කරගනිමු. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ උතුම් සදහම් පිළිසඳර පිණිස වැඩම ආවදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අපි හැමදෙනාම දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඒ සමගම අපි අද සදැහැති දායකත්වයේ සිහිපත් කරගන්නම්. අද දායකත්වයේ දරන්නේ කැනඩාව, නවසීලන්තය, සිංගප්පූරුව යන රටවල පදිංචි කලන මිතුරු පිරිසක් විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාම සිහිපත් කරගෙන ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව මහා සංඝරත්නයේ පාමුල නැවතිලා උතුම් සදහම් පිළිසඳර ආරම්භ කරගන්න අපි සූදානම්. නැවතත් අපි මහා සංඝරුවන වන්දනා කොට ඒ පිණිස ආරාධනා කරමු. ස්වාමීනි මෙතෙන් සිට අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනා කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මහත්ය මේ අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ ලස්සනට ධර්මයේ දේශනා කළා තියෙනවා. ඒ නුවණ තියෙන අය, බුද්ධිමත් අය ඒ ධර්මයෙන් ප්‍රයෝජනෙ ගත්තා. දැන් බලන්න ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ ළඟට එන අය ගත්තාම බුදුරජාණන් වහන්සේ ගැන දන්නේ ධර්මයේ ගැන මුකුත් දන්නේ එහෙමයි ස්වාමී. සංඝ රත්නය ගැන කිසිම දෙයක් දන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මය දේශනා කරපුවාම ඒ ධර්මයට පහදිනවා. එහෙමයි ස්වාමී. අන්න ඒකයි සුවිශේෂත්වය. එහෙමයි. ඒ පැහැදීම ඔහුව උත්තම කෙනෙක් බවට පත් කරලා දෙනවා. දැන් බලන්න දැන් අපිට බුද්ධ දේශනා අධ්‍යයනය කරනකොට, බුද්ධ දේශනා ඉගෙන ගන්නකොට කොහොමද ඒගොල්ලෝ ධර්මය ශ්‍රවණය කරලා අවසානයේ කියන කතාව හරි ලස්සන කතාවක් කියනවා. ඒ කතාව හරි සුන්දරයි. ඒ ශ්‍රාවකයින්ගෙන් තමන්ගේ ඒ මුවින් පෙන්වගෙන දී කියන්නේ. එහෙමයි ස්වාමීනි. කියනවා මේ අභික්ඛන්තම් භෝගෝතම, අභික්ඛන්තම් භෝගෝතම. හරිම ආශ්චර්යයි ස්වාමීනි මේ ධර්ම දේශනාව. එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි. නික්කුච්චිතං වා උක්කුච්චය පටිඤ්ඤං වා විවරෙය්‍ය. ඒ කියන්නේ මේ යටිකුරු වෙච්ච දෙයක් උඩුකුරු කරලා පෙන්වුවා වගේ කියනවා. ඒ වගේම වැහුණු දෙයක් විවෘත කළා වගේ කියනවා. එහෙමයි ස්වාමීනි. පටිච්චන්නං වා විවරෙය්‍ය. වැසුණු දෙයක් විවෘත කළා වගේ කියනවා. ඒ වගේම අඳුරේ යන කෙනෙකුට තෙල් පහන් වැටක් දැල්ලුවා වගේ කියනවා. දැන් බලන්න දැන් අඳුරේ යන කෙනෙකුට, කරුවලේ යන කෙනෙකුට එයාට ආලෝකයක් තිබුණොත් එයාට මේ මාර්ගය යන්න පුළුවන් නේද? ඔව් හරිම පහසුයි ස්වාමී. පහසුවෙන් යන්න පුළුවන්. මේ මාර්ගය යන්න පුළුවන්. ඒ වගේම මම්මුලා වෙච්ච කෙනෙක් ඉන්නවා පාර යනකොට. පාර හොයාගන්න බැරුව. නමුත් කවුරු හරි ඔහුට පාර පෙන්නනවා. ඔහුට පහසුවෙන් යන්න පුළුවන් ඒ ගමන. එහෙමයි ස්වාමී. ඒ වගේ කියනවා අනේ හරිම ස්වාමීනි හරි ආශ්චර්යයි කියනවා ධර්මයේ. බලන්න මේ කියන දේ. එහෙම කියලා කියන ස්වාමීනි මම මේ ඔබ වහන්සේ සරණ යනවා කියනවා. ධර්මියත් සරණ යනවා කියනවා. සංඝ රත්නයත් සරණ යනවා කියනවා. ඉදිරිය තිසරණියේ පිහිටනවා. ඊළඟට කියනවා තිසරණියේ පිහිටලා අද දවසේ කියන්නේ මම උපාසකයෙක් විදිහට දරා ගන්නවා සේක්වා කියනවා. එහෙමයි ස්වාමීනි. තෙරුවන් සරණගේ ශ්‍රාවකෙක් විදිහට මාව දරා ගන්න කියනවා.
දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපාසකයෙක් කියන්නේ කවුද කියන එක. එහෙමයි. දවසක් ඇවිදින්නලා මේ මහා නාම කියන ශාක්‍ය වංශිකයා ඇවිදින්නලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි කෙනෙක් උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? දැන් අපි කතා කරනවානේ දැන් මේ බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන. එහෙමයි. සිවණ පිරිස. දැන් මේ ධර්මය අහන දැන් මහත්ලා උපාසක ගණින් වැටෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් උපාසක කියන වචනය දැන් බුදුරජාණන් වහන්සේ මේ තෝරනවා මහා නාම ශාක්‍ය වංශිකයට. මහා නාම ශාක්‍ය වංශිකය අහන්නේ කොහොමද? කිත්තාවතානකෝ බන්ති උපාසකෝ හෝති. භාග්‍යතුන් වහන්සේ මේ උපාසකී කියන්නේ කාටද කොහොමද උපාසකෙක් වෙන්නේ? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙනවා යේකේච බුද්ධං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවද? යේකේච ධම්මං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් ධර්මයෙන් සරණ යනවද? යේකේච සංඝං සරණං ගතෝ හෝති. යම් කෙනෙක් ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවද? එත්තාවතාකෝ මහා නාම උපාසකෝ හෝති. මෙපමණකින් කෙනෙක් උපාසක කෙනෙක් බවට පත් වෙනවා කියලා වදාරා. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න එතෙන්දී උපාසකත්වයේ කියන නාමය හරි අර්ථාන්විත එකක්නේ, ගෞරවණීය එකක්නේ. එහෙමයි ස්වාමීනි. උපාසකත්වයේ කියන එක. දැන් අද ගොඩක් සමාජයේ බැසගෙන තියෙනවා මේ ධර්මයේ දන්නේ නැති නිසා. මේ ඇත්තටම උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක දන්නේ නැති පිරිස හිතන් ඉන්නවා මේ උපාසක උපාසිකා කියලා කියන්නේ මේ අවුරුදු 60 70 පෙන්නට පස්සේ මේ වයසට ගිය අයට තමයි මේ උපාසක එහෙම නැත්නම් උපාසිකාවන් කියලා කියන්නේ. එහෙමයි. දැන් වයසට ගිය පුරුෂ පාර්ශවයට උපාසක කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. වයසට ගිය ආච්චිලට උපාසිකාවන් කියලා සමාජයේ පුරුදු වෙලා තියෙනවා. නමුත් දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ වයස් භේද කතාවක් දක්වන්නේ නෑනේ. එහෙමයි. දැන් බලන්න දැන් සීවලි කුමාරයාගේ මේඤ්ඤන් සීවලි කුමාරයා මව් කුසේ අවුරුදු ගාණක් අවුරුදු 7ක් මාස 7ක් දවස් 7ක් මව් කුසේ හිටියනේ බිහි වෙන්නේ නැතුව. නමුත් මව් කුසේදී මේ ඒ මේඤ්ඤන් තිසරණේ පිහිටලා දරුවවත් තිසරණේ පිහිටවන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මව් කුස තුලේදී දරුව තිසරණේ පිහිටලා තියෙන්නේ. ඒ වගේ දැන් යම් දරුවෙක් ඉපදුනාට පස්සේ එයා බුදුරජාණන්සේ සරණ යනවා නම් ධර්මයේ සරණ යනවා නම් සංඝ රත්නයේ සරණ යනවා නම් පුංචි දරුවෙකුණත් උපාසක කෙනෙක් නේ. එහෙම නේද? ස්වාමීනි සරණාගමණයට පැමිණීම නිසා අපට ලැබෙන ගුණ නාමයක්. ගුණ නාමයක් එහෙමයි කර්තාන්විත දෙයක්. එහෙමයි ස්වාමීනි. ඒක සෝභමාන වෙන්නේ ඔහු ධර්මයේ හැසිරෙනවත් එක්ක. උපාසක කෙනෙක්ගේ චරිතය බබලන්නේ ධර්මයෙන් බබලන්නේ. එතකොට දැන් බලන්න දැන් තරුණ කෙනෙක් ඉන්නවා. අවුරුදු අපි කියමු 15 16 20 30 ඒ වගේ වයස් මාන වෙන්න. එයත් තිසරණිය පිහිටලා ඉන්නවා. එයත් උපාසක. අවුරුදු 50 60 කෙනෙක් ඉන්නවා. ඒ තිසරණිය පිහිටියා නම් ඒත් උපාසක. අවුරුදු 100ක කෙනෙක් ඉන්නවා. එයත් තිසරණිය පිහිටියා නම් ඒත් උපාසක. යම් වයසට ගිය දැන් ආච්චි කෙනෙක් ඉන්නවා නම් එයාත් තිසරණිය පිහිටන ඒත් උපාසිකාවක්. එතකොට මේ විදිහට තමයි බුදුරජාණන් මේ උපාසක උපාසිකාවන් කියලා අර්ථ දැක්වේ. එහෙමයි ස්වාමීනි. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා මේ උපාසක මේ චණ්ඩාල කියලා සූත්‍රය තියෙන අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ මේ පංචක නිපාතේ. එහෙමයි.
උපාසක ඒකෙදි අර්ථය උපාසක චණ්ඩාල කියලා කියන්නේ උපාසක සැඩොල මුල් කරගෙන දේශනා කරන්නේ. එතකොට උපාසක සැඩොල ගැන විස්තර කරනවා. ඊළඟ උපාසක පදුමිය කියලා උපාසක නෙළුම කියලා අර්ථ දක්වනවා. ඒක අපි විස්තර කරනවා ඉස්සරහට. බුදුන්සේ සෙවැත් නුවරදී දේශනා කරනවා මේ උපාසක කරුණු පහකින් සමන්විත උපාසක යා උපාසක සැඩොලෙක් වෙනවා කියනවා. අනවන කරුණු පහකින් යුක්ත කෙනා උපාසක සැඩොලෙක් උපාසක චණ්ඩාලියෙක් වෙනවා. එතකොට බලන්න දැන් මේ චණ්ඩාල කියන්නේ පහත් කියන වචනයක් නෙමේකදී තෝරන්නේ. පහත් කියනවා. දැන් බුදුරජාණන්සේ තෝරනවා උපාසක සැඩොලෙක් කියනවා. එහෙම නැත්නම් උපාසක කසලෙක් කියනවා. දැන් කසල කියලා කියන්නේ බැහැර කරන දේවල්නේ. එහෙමයි. දැන් අපි යම් දෙයක් පාවිච්චියට ගන්නකොට ඒකෙදි ඉවතලන දේවල් තියෙනවානේ. හොඳ දේනේ පාවිච්චි කරන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් අපි පාවිච්චියට නුසුසු දේවල් අපි බැහැර කරනවා. එහෙමයි. එතකොට මේ බැහැර කළ යුතු කසල කෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට උපාසක පිළිකුලක්. දැන් අපි සාමාන්‍යයෙන් යම් දේවල් තියෙනනේ අපි පිළිකුල් කරන දේවල්. දැන් අපි ප්‍රිය දේවල් තියෙනවා අප්‍රිය දේවල් තියෙනවා. පිළිකුල් කරන දේවල් තියෙනවා. එතකොට බලන්න මේකෙදි දැන් පැහැදිලි කරනවා උපාසක චණ්ඩාලී එහෙම නැත්නම් උපාසක කසලී එහෙම නැත්නම් උපාසක පිළිකුලක් වෙන්නේ කොහොමද කියලා කියනවා. ඔහුට ශ්‍රද්ධාව නැත්නම් උපාසක පිළිකුලක් කියන. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දැන් තිසරණී පිහිටියා. මිනින් උපාසක කියලා කිව්වනේ. එහෙමයි. නමුත් ඔහු තුල ශ්‍රද්ධාව උපදවගන්නේ. දැන් ශ්‍රද්ධාව කියලා බුදුරජාණන් විස්තර කරන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. දැන් අවබෝධය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කඳ අපිට ඒ ගුණය ඉවර කරන්න බෑ. බුදුරජාණන්සේ ගුණය විස්තර කළා. කල්පයක් කිව්වත් බුදු ගුණ ඉවර කරන්න බෑ. එහෙමයි. ඒ බුදු කෙනෙකුගේ ඒ ගුණේ තරම් අසීමිතයි. බුදුරජාණන්සේ අපිට හඳුන ගන්න මෙන්න මේ ගුණ වලින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් අපි හඳුන ගන්නවනේ. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහම් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත කියන මේ ආදි වශයෙන්. එහෙමයි. මේ විදිහට බුදු ගුණ වශයෙන් ඔහු අදහා ගන්නේ. එහෙමයි. අරහම් දැන් භාග්‍යවතුන් වහන්සේ රාග දේශ මොහ දුරු කළා. ඉතින් මේ ගුණේ වශයෙන් අදහා ගන්නේ. ශ්‍රද්ධාව නෑ ඔහුට. එහෙමයි. අදහා ගන්නේ. ඊළඟට සම්මා සම්බුද්ධ. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බෝධි මූලයේදී චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළා. ඒ ගුණේ මේ විදිහට අදහා ගන්නේ. එහෙමයි ස්වාමීනි. විජ්ජාචරණ සම්පන්න කියලා දැන් බුදුරජාණන්සේට කියනවනේ. දැන් භාග්‍යවතුන් වහන්සේගේ තියෙන ඥාන නම් භාග්‍යවතුන් වහන්සේට තිබුණනේ චතුූපපාත ඥානය. සත්‍යයන් චුත වෙන ආකාරය, උපදින ආකාරය. එහෙමයි ස්වාමීනි. මේ දැකීමේ ඥානය භාග්‍යවතුන් වහන්සේට තිබුණා. එහෙමයි. ඒ වගේම අනුන්ගේ හිත් දැකීමේ ඥානය, පරචිත්ත විද ඥානය, ඒ ඥානය තිබුණා. ඒ ඥානය ගැන ඒ ගුණය ගැන පැහැදීමක් නෑ. එහෙමයි. සුගත සුන්දරු නිවන් මාගේ ගමන් කළා. එහෙමයි ස්වාමීනි. ඒක ගැන පැහැදීමක් නෑ. එහෙමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලෝකවිදු. ඒ කියන්නේ මේ සියල්ල මේ දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, പ്രേත ලෝක, ඒ සතර අපාය ඒ සියල්ල බුදුරජාණන්සේ දැක්කා. එහෙමයි. සියල්ල දැකලා අවබෝධ කළා.
ඒ අවබෝධ කරලා තමයි මේ ධර්මයේ දේශනා කරේ. ලෝකාවබෝධ සූත්‍රය කියන්නේ මුළු ලෝකෙම අවබෝධ කළාගෙන ලෝකෝ භික්ඛවේ තථාගතයන් අபிසම්බුද්ධෝ. එහෙමයි. සියලු ලෝක අවබෝධ කළා. අකීකරු දෙවි මිනිසුන් දමනය කළා. අනුත්තර පුරිස ධම්ම සාරති. අකීකරු පුද්ගලයන් දමනය කළ ධර්මයට යොමු කරා. එහෙමයි ස්වාමීනි. සියලු දෙවි මිනිසුන්ගේ සාතුරුන් වහන්සේ වුණා. සත්තා දේව මනුස්සානං. බුද්ධ අවබෝධ කළා. ඒ සියලු සම්බුදු ගුණ දරාගෙන වැඩි හිටිය බුදුරජාණන් වහන්සේ භගවා කියලා හඳුන්වනවා. මේ ගුණය ගැන දැන් භාග්‍යතුන් වහන්සේ අපිට භාග්‍යතුන් වහන්සේ ගුණ වශයෙන් දැනගන්නනේ මේ බුදු ගුණ නම් අපිට පෙන්වලා දුන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ කෙරෙහි පැහැදීමක් නෑ. ශ්‍රද්ධාව නෑ. එතකොට එහෙමයි උපාසක අය ඉන්නවා. නෑ. තෙරුවන් සරණ ගිය පමණින්ම නමුත් එක්පමණකින් නතර වෙනවනේ ගොඩක් අය. එහෙමයි ස්වාමීනි. ඒකයි. ස්වාමීනි අපි කළ යුත්තේ භාග්‍යවතුන් වහන්සේ ගුණ වශයෙන් තවදුරටත් හඳුනාගෙන ශ්‍රී සද්ධර්මයට සවන් දෙමින් භාග්‍යවතුන් වහන්සේ වනාහි මේ ලෝකේ පහළ වුණ සත්පුරුෂ උත්තමයන්න් වහන්සේ ලෙසින් මේ ඒ ගුණ වටහා ගන්න උත්සාහ කිරීම නැද්ද ස්වාමීනි? උත්සාහ කිරීම. එහෙමයි. එතකොට ඔහු බුදුරජාණන් වහන්සේට තව තවත් ලං වෙනවා. එහෙමයි ස්වාමීනි. නිතර ඔහු බුදුගුණ සිහි කරනවා. දැන් බුදුගුණ සිහි කරන්නේ නැති කෙනා දැන් එයා ශ්‍රද්ධාව නැති කෙනාට බුදුගුණ සිහි වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. දැන් බයක් තැති ගැනීමක් එහෙම ඇති වෙච්ච වෙලාවේදී දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ භාග්‍යතුන් වහන්සේ සිහි කරන්න කියලානේ. ඒ වගේම ධර්මයේ සිහි කරන්න කියලානේ. එහෙමයි. ආර්ය මහා සංඝරත්නය සිහි කරන්න කියලානේ. එහෙමයි. ගුණ වශයෙන් ධර්මයේ සිහි කරනවා කියන්නේ ධර්මයේ ස්වාක්ඛාතු ධර්මයක්. සම්දිට්ඨික. අකාලික. ඒහිපස්සික. ඕපනයික. පච්චත්තං වේදිතබ්බෝ. එහෙමයි ස්වාමී. මේ විතර ධර්මයේ ගුණ 6ක් තියෙනවනේ. එහෙමයි. එතකොට ඒ ගුණ වශයෙන් ඒව ගැන දන්නේත් නැත්තම් එයා සිහි කරන්න එයා දෙයක් දන්නේ. එහෙමයි ස්වාමීනි. සිහි කරන්න දෙයක් නෑ. ඒ ශ්‍රද්ධාවට එන්න මේ ධර්මයේ ගුණ දැනගෙනම ගුණ දැනගෙන ධර්මයේ ඉගෙනගෙන කටයුතු කරන්න ඕනේ. එහෙමයි. එහෙමත් ඔහු තුලින් දිස්සින්නේ. ඒ වගේම ආර්ය මහා සංඝරත්නය දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය බලන්න දැන් මුලින්ම මේ බුද්ධ ශාසනයේ පැවිදුනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන්. ඒකට දන්සප්පවතුන් සූත්‍ර දේශනා කරපු වෙලාවේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වුණානේ. එහෙමයි. අනන්ත ලක්ෂණ සූත්‍රය අහලානේ අරහත් ඵලය සාක්ෂාත් කරගත්තේ. එහෙමයි. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන්ගෙන මේ බුද්ධ ශාසනයන් රහතන් වහන්සේලා ඇද්ද? අපි මේ සියලු රහතන් වහන්සේලා අපි සරණ යනවා. අපි සරණ යන්නේ අනේ රහතන් වහන්සේ සුපටිපන්න ගුණයෙන් යුක්තයි. රාග දේශ මොහ දුරු කරන්න මහන්සි ගන්න පිරිසක්. අනේ මේ පිරිස උජුපටිපන්න ගුණයෙන් යුක්තයි. ඍජු මාර්ගී ගමන්නේ. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගී ගමන් කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඥායපටිපන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න පිරිසක්. සාමීචිපටිපන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය අන් අයට කියලා දෙනවා. ඒ වගේම ඒ රහතන් වහන්සේලා ඒ ශ්‍රාවක සංඝරත්නයට දුර ඉඳලවත් දන්පැන් පූජා කරන්න සුදුසුයි. ඒ වගේම ආගන්තුක ගෙදරට වැඩියාම සලකන්න සුදුසුයි පාහුණිය. ඒ වගේම දක්ඛිනීය ගුණයෙන් යුක්තයි. මියගිය ඥාතින් උදෙසා පින් සලකාගෙන දන්පැන් පූජා කරන්න සුදුසුයි. අංජලි කරණීය. ඇඳිලි බැඳලා දොහොත් මුදුන් තියලා අපි වන්දනා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ ආර්ය මහා සංඝරත්නයට. එතකොට මේ ගුණය දැන් මේ විදිහට ස්වාමීන් වහන්සේ නමක් දැකලා වඳින්න අනේ බුදුරන්සේ ශ්‍රාවක සංඝරත්නයේ
ඒ ගුණයක් තියෙනවා. ඇඳිලි දොහොත් මුදුන් තියලා මේ වඳින්න සුදුසුයි. ඒ ගුණේ දන්නේ නැත්නම් එයා වඳීද? ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහුණා සමහර වෙලාවට මේ අපරාධ ස්වාමිනේ අවස්ථාව වන්දනා අවස්ථාව අහිමිලා යනවා. එහෙමයි ස්වාමීන්. ඒකයි. සමහර විට අපි හිතන්නකෝ දැන් ස්වාමීන් වහන්සේ නමක් දවල් දානි ගන්න වෙලාවක ඉටුකල සමහර විට මේ අපිට මුණ ගැසෙනවා. සමහර විට දැන් මේ විදිහට අනේ දන්පැන් පූජා කරන්න සුදුසුයිනේ කියලා. එහෙම දන්නේ නැත්නම් ඒ පින අහිමිලා යනවනේ අවස්ථාවේදී. එහෙමයි. තමන්ට පිනක් කරගන්න තියෙන අවස්ථාව. එහෙයි ස්වාමීන්. ඒකට බලන්න මේ ශ්‍රද්ධාව නැති කෙනාගේ ජීවිතය ඒ උපාසකත්වය කසල කෙනෙක් කියලා බුදුන් වදාළේ. චණ්ඩාල කෙනෙක් විදියට. එහෙමයි ස්වාමීන්. ශ්‍රද්ධාව නැත්තම්. දැන් බලන්න දැන් අපි ඕනම තැනක දැන් බලන්න සමහර විට යම් රැකියාවක් කරනකොට එතන ඒ වැඩ පටන් ගන්න කලින් තෙරුවන් පිහිටනවා. එහෙමයි. පාසලේදීත් එහෙමනේ. එහෙයි. නමුත් ඒක පිහිටනව විතරක් ඒක. ඒක නිකන් අර චාරිත්‍රයක් විදිහට. එහෙමයි ස්වාමීන්. නෑ එහෙම පිහිටියට මේක අඛණ්ඩව කරගෙන යන්න ඕනි. එහෙම නොයෑම නිසා තමයි මේ ශ්‍රමණ මේ කියන උපාසක කසලියෙක් වෙන්නේ. ශ්‍රද්ධාවට පැමිණෙන්න බැරි වීම නිසා. ස්වාමීනි තුනුරුවනේ ගුණ මනාකොට දැනගෙන පළමු කොට අපි හඳුනා ගන්න උවමන වෙනවද? අනිවාර්යයෙන්ම මේ හඳුනා ගන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒක ඉදිරියට යන්න බොහෝමින් උපකාර වෙනවා. එහෙමයි ස්වාමීනි. නැත්තම් ස්වාමීනි අර ඔබ වහන්සේ මතක් කළා වගේ පින්වන්ත මහා සංඝරත්නයේ දුටුවත් දම්පැන් දෙන්න සුදුසු අවස්ථාවක් තිබිද්දී මේ අපිට මගහැරලා යනවා. ඒ ගුණේ යා දැනගෙන තිබුණා නම් එයා ඒ පින කරගන්නවා. එයා තුළ මේ දැන් ශ්‍රද්ධාව නැති නිසානේ ඒක කරගන්න බැරි වුණේ. එහෙමයි. ශ්‍රද්ධාව නැතිවීමේ හානිය. එහෙමයි ස්වාමීනි. ලොකු හානියක් කරගන්න යාගේ ජීවිතේට. ස්වාමීනි දැන් අපිව අහගෙන ඉන්න පින්වත් කෙනෙකුට හිතුනොත් තමන් තුලත් මේ ශ්‍රද්ධාවේ අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒව පුරව ගන්න ඕන කියලා හිත පහළ වෙලා ඒ කටයුත්ත උනන්දු කරගන්නේ කොහොමද ස්වාමී? එතකොට ඔහු කල යුත්තේ අර බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝරත්නය ගැන ඉගෙන ගන්නවා. ගුණ වශයෙන් ඉගෙන ගන්නවා. එතකොට මේ ගුණ වශයෙන් ඉගෙනගෙන ඒකේ අර්ථය දැනගන්නවනේ. එහෙමයි. දැන් අපි ගත්තොත් මෙහිම දැන් බුදුරජාණන් වහන්සේ අරහං රාගදේශ මුදුරු කළා කියලා. එතකොට අනේ මේ මම සරණ ගියේ බුදුරජාණන්ගේ රාගේ නෑනි. දේශේ නෑනි. මොහේ නෑනි කියලා එයා හිතනවා. නමුත් එහෙම ඒ ගුණය දන්නේ නැති කෙනා කල්පනා කරනවා අනේ මේ බුදුරජාණන්ට මේ රාගේ තියෙනවනේ. දේශේ තියෙනවනේ. මොහේ තියෙනවනේ. එහෙම කල්පනා. අර දැන් ඒකනේ ශ්‍රද්ධාව නැති කෙනා දැන් ශ්‍රද්ධාව නැති කෙනාට හිතෙන්න පුළුවන් එහෙම දේවල්. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ ශ්‍රද්ධාව නැති කෙනා කසලී බවට පත් වෙන්නේ. එහෙයි ස්වාමීනි. දැන් සංඝරත්නය කිරිත් එහෙම අඩුපාඩු හොයලා එයා මේ සැකයට පැමිණෙනවා. එහෙමයි ස්වාමීනි. රහතන් වහන්සේලා ගැන එයා විශ්වාස කරන්නේ කෙලෙස් දුරු කරපු තුමන් හිටියා කියලා. එහෙමයි. ඔහුට ඒ සරණය පිහිටලා ඒක කරගෙන යන්න ඉස්සරහට ඒක ඔහුට අහිමි වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. සද්ධාව නේ උපාසක චණ්ඩාලෙක් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට බුදුරජාණන්සේ දේශනා කරනවා මේ දුස්සීල වෙයි. උපාසක චණ්ඩාලයේ ලක්ෂණයක්. එහෙයි. උපාසක කසලයේ උපාසක පිළිකුලකගේ ලක්ෂණය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහා නාම ශාක්‍ය වංශිකයට උපාසක කෙනෙක් සිල්වත් වෙන්නේ කොහොමද කියලා. එහෙමයි. ඒකදී ප්‍රාණඝාතයෙන් වැළකිනවා, සොරකමින් වැළකිනවා, මද්ද්‍රව්‍ය විභාගයෙන් වැළකිනවා, බොරු කීමෙන් වැළකිනවා. මේ විදිහට පංචශීලය ආරක්ෂා කරනවා. දැන් දුස්සීල වෙනවා කියන්නේ පංචශීලය කඩනවා. ප්‍රාණඝාතය කරනවා. ඔහු දුටු තැන දැන්
සතෙක් දැක්කොත් ඔහු මරනවා. ඒ අකුසලයේ කරගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ අකුසලයේ කෙරෙන්නේ ඔහු තුළ මොකද්ද? මේ දුස්සීල කියන ලක්ෂණ ඔහු තුළ තියෙන නිසා. දැන් දුස්සීලයි කියන්නේ ප්‍රාණඝාතය කරනවා නම් එයා දුස්සීලයිනේ. එහෙමයි ස්වාමීනි. අනුන්ගේ දේ හොරකම් කරනවා නම් එයා දුස්සීල කෙනෙන්නේ. එහෙමයි. එතකොට මේ විදිහට එයා සමාජයෙන් බුදුරජාණන්සේ ඉස්මතු කරේ නේ. එයා දැන් බලන්න දැන් ප්‍රාණඝාතය කරන කෙනා, සොරකම් කරන කෙනා, වැරදිකාමසයෙන් යෙදෙන කෙනා, බොරු කියන කෙනා, මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනා, එයා සමාජයෙන් දැන් බලන්න දුස්සීලීමේ ආධිනව තියෙනවානේ. එයා දැන් භවභෝග සම්පත් වලින් පිරීලා යනවා. එහෙමයි ස්වාමීනි. ඔහුට විසරද භාවයක් නැහැ. පිරිස ඉස්සරහට යන්න බෑ. දැන් බය නැතුව ඕනම තැනකට දැන් සිල්වන්ත කෙනෙක් එහෙම නෙවෙයිනේ. ඕන තැනක යන්න පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. දුස්සීල කෙනාට එහෙම විසරද බවක් නැහැ. යන්න බෑ. ඊළඟට ඔහුගේ කල්යාණ කීර්තිරාවය නෙවෙයි පැතිරෙන්නේ. අපකීර්තියක් පැතිරෙන්නේ. එහෙමයි. දැන් බලන්න දැන් ප්‍රාණඝාතය කරන කෙනෙක්, මේ හොරකම් කරන කෙනෙක්, ඊයගේ පුජ්‍යලෙක් අපි කියමුකෝ උත්සවයක නැත්නම් සමාජයක පිරිස ගැවසෙන තැනක හිටියා කියන කියමුකෝ. එතකොට ඔහු ගැන පුජ්‍යලෝ ගැන කතා කරන්නේ මෙයා මේ අර හවල් හොරකම් කරපු කෙනානේ ඔය ඉන්නේ. අර මේ ඊට පස්සේ අර විදිහට අර විවිධ වැරදිකාමසයෙන් යෙදෙන අපචාරී යෙදෙන කෙනෙක්නේ කියලා. ඒ විදිහට කතාවෙන් දැකලා නැද්ද? එහෙමයි ස්වාමීනි. සමාජයේ අපි ඕන සමාජයේ කතා වෙනවා. ගොඩක් දැකලා තියෙනවා. එතකොට ඒ දුස්සීල භාවය ඔහුට බලන්න මේ දුස්සීල භාවය ඔහුට මෙලොවත් මේ පිරිහීම පිණිස හේතු වෙන්නේ. පරලොවත් ඒක පරිහානිය පිණිස හේතු වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට දැන් මේ දුස්සීලකම නිසා සිහි මුලා වෙලා මැරෙන්නේ. මුලාවුණු සිහියෙන් මැරෙන්නේ. මේ යන අවස්ථාවේදී. එහෙමයි ස්වාමීනි. ඒ වගේම ඒ තැනැත්තා මරණින් මත්තේ දුගතිය උපදිනවා. බණ බුදුන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී දේශනා කරන දුස්සීල කෙනාගේ මේ ඒ සීල විපත් සීල සම්පatti කියන දේශනා කරනවා. එහෙමයි. දුස්සීල කෙනාට වෙනදී ඔය තත්ත්වේ. ඊළඟට මේ උපාසක චණ්ඩාල එහෙම නැත්නම් උපාසක කසල එහෙම නැත්නම් උපාසක පිළිකුල ඒ තැනැත්තගේ ස්වභාවය විස්තර කරනවා. සුබ නැකත් සුබ නිමිති තමයි මේ බලන්නේ. එහෙමයි ස්වාමීනි. අන්න බලන්න වෙනස. දැන් අපේ සමාජයේ ස්වාමීනි ඕන තරම් අපේ සරණාගමණයට පැමිණෙනවා. නමුත් නැකත් විමසන නැකත් කේන්ද්‍ර පස්සේ යන ස්වභාවයක් එහෙමයි ස්වාමීනි. අවසරයි. බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොහොමද? එහෙමයි. සියල්ල දන්නවා සියල්ල දකින්නවා. දැන් අපි මේ කියනවා බුදුරජාණන්ගේ සරණ යන්න. මේ ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න කියලා පුන පුනා කියනවා. එහෙමයි ස්වාමීනි. ඒ කිව්වට අර ඒකයි අර නිකන් දැන් අපි දැන් සතෙකුට පුරුදු කළොත් අපි කියන්න කියලා මේ විදිහට බුද්ධ සරණ ගච්ඡන් ඌත් කියනවනේ. එහෙමයි. හැබැයි ඌට ඒ සතාට තේරෙන්නේ නැහැ නේ මොකොත්. නැහැ ස්වාමීනි. අවබෝධයෙන් නෙවෙයිනේ. නැහැ. අනික දැන් මිනිස්සයා කියලා කියන්නේ අපිට හිතන්න පුළුවන් දුසස් මනසක් තියෙන්නේ නේද? බුද්ධිමත් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නේ මිනිස්සයාට. දැන් තිරිසන් ලෝකයේ බුදුන් කෙනාට ධර්මය අවබෝධ කරන්න බෑනේ. මනුස්ස ලෝකයේ ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එතකොට බලන්න දැන් සුබ නිමිති එක එක මංගල කරුණු එක එක සුබ දේවල් ඒව තමයි හරය කරගෙන කටයුතු කරන්නේ. එහෙමයි ස්වාමීනි. එක දේවල් හරය කරගන්නවා. දැන් මෙහිම දැන් සමාජයේ තියෙනවා. දැන් බලන්න දැන් ගමනක් යනකොට මේ සමහර සත්තු ඉන්නවා. ඔය පක්ෂියෙක් ඉන්නවා.
ඒ පක්ෂියා දැක්කහම ඒ ගමන අසුබයි කියලා හිතනවා. එහෙමයි ස්වාමීනි. නමුත් යම් කෙනෙක් දැන් ඒව තමයි මේ සුබ නිමිති විදිහට ගන්නෙ. ඒ ගමන මේ එයාට මේ ඒ පක්ෂියා දැක්කොත් ඒ ගමන ගියොත් ඒ ගමන මේ සුබ නෑ. එහෙමයි. එහෙම හිතන අය ඉන්නවා. ස්වාමීනි අර දැන් යම් දෙයක් කර මේ කිරීම කෙරෙහි තියෙන ධෛර්යය ඒ සියලු දේ පසකින් තබා අර සුබ නිමිත්ත ඔස්සේ තීරණයක් ගන්න. තීරණයක් ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් මොකක් හරි දැන් සමහර කට්ටිය ඉන්නවා මේ සුහුණු අර හුණ කින සතා එහෙමයි ඒ ස්වාමීනි. පස්සේ යනවා. එහෙයි. හුණේ කැඟ වැටුනහම කොහොමද? ඒ වගේ ඔස්සේ යන්නේ ඉන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට හරිදී පස්සේ නොයා වැරදිදී පස්සේ යන විදිය. નિසරුදී හරය කරගන්නවා. එහෙමයි. එතකොට මේ විදිහට දැන් සුබ දැන් නැකත්තුත් එහෙමනේ. දැන් බුදුරජාණන්සේ දේශනා කරේ දැන් බලන්න සමහර වෙලාවට මේ යං දැන් සුනක්කත්තං සුමංගලං සුප්පභාතං සුවිට්ඨිතං සුකුණෝ සුමුහුත්තෝච සුවිට්ඨං බ්‍රහ්මචාරිතුං සුබ නැකත සුබ මුහුර්තී කියලා වදාලේ යම් පිනක් කරන අවස්ථාව. ඒකනේ බුදුන්සේ සුබ මුහුර්ත සුබ නැකත කියලා. නමුත් මේ උපාසක මේ හරියට තිරුවන් සරණ නොගිය කෙනා හරය කරගන්නේ මේ අර බාහිර දේවල් වැඩකට නැති දේවල්. ඒකින් ඔහු ඒ ඔස්සේ ගිහිල්ලා හරිදී හොයන්නේ කර්මයේ විශ්වාස කරන්නේ කර්මඵල විශ්වාස කරන්නේ. එහෙමයි ස්වාමී. මේ මංගල ඒ වගේ මංගල කරුණු විශ්වාස කරනවා. එතකොට දැන් බලන්න දැන් බුදුරජාණන්සේ දේශනා කරේ දැන් බලන්න යම් සබ්‍රහ්මචාරින් වහන්සේලාට දානියක් පූජා කරනවාද ආන්නේක යාට ඒ වෙලාවේ පිනක්. දැන් කර්ම යහපත් දෙයක්නේ කරන්නේ. එහෙමයි. යහපත් දෙයක්. එතකොට මේ යහපත් ක්‍රියාව ඒ වගේ යහපත් ක්‍රියාවල් විශ්වාස කරන්නේ නැහැ. උපාසක චණ්ඩාලය. එහෙමයි ස්වාමී. එයාට හරේ තියෙන්නේ අර මේ කුතුහලය දනවන මේ අර කෝතුහල මංගලික හොති කියන්නේ ඒ කියන කුතුහලය ඇති කරන මේ සුබ නිමිති තමයි ගන්නෙ. එහෙමයි. නේ අපිට සුබ නිමිති ගැන සුබ දේවල් මංගල කරුණු ගැන අපිට ඉදිරියේදී මේකේ උපාසක රත්නයේ පදුමේ ගැන කතා කරනකොට අපිට ඉදිරියේදී කතා කරන්න පුළුවන්. මංගල සූත්‍රයේදී කරුණු ගොඩක් සුබ මංගල කතා කරන්නේ මංගල කරුණු. එතකොට මේ විදිහට කර්මය නෙවෙයි ඔහු විශ්වාස කරන්නේ කර්මඵල නෙවෙයි. දැන් කර්මයේදී බුදුරජාණන් දේශනා කරන්නේ තමන් යහපත් දෙයක් කරොත් යහපත් විපාක ලැබෙනවා. එහෙමයි. අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක ලැබෙනවා. දැන් ඒක විශ්වාස නොකර කර්මඵල විශ්වාස කරන්නේ. එහෙමයි. ඒකට ඔහුට බලන්න මේ ජීවිතය මේ හරි පැත්තට හරි මගේ යන්නේ නැතුව දැන් බලන්න මේ බුද්ධ ශාසනයක් ලැබිලා මනුස්ස ජීවිතයකුත් ලැබිලා නේද? එහෙමයි. අපිට මේ සන සම්පත්තිය කියලා කියනනේ ඔකට. එහෙමයි ස්වාමීනි. දුර්ලභ බුද්ධ ශාසනයත් මනුස්ස ජීවිතයත් එකට මුණ ගැහිම සන සම්පත්තිය. ඒ කියන්නේ ශනේ කියලා කියන්නේ මොහොතකට ලද සම්පත්තිය. එහෙමයි ස්වාමීනි. මොහොතකට ලද වාසනාව. මේක සුළු කාලයකට. එහෙමයි. ඒක යාගේ ජීවිතය අවුරුදු 10කට වෙන්න පුළුවන්. 20කට වෙන්න පුළුවන්. 30-40කට වෙන්න පුළුවන්. 50කට 60කට වෙන්න පුළුවන්. දැන් බලන්න දැන් අපේ ජීවිතේ අපි අවුරුදු 10න් මැරුණා නම් අපිට මේ විදිහට ධර්මයක් අහලා තිසරණේ පිහිටලා මේ විදිහට ශ්‍රද්ධාව ඇති කරගෙන මේ අපි මේ වැරදි මගේ ගිහිල්ලා ඒව අතහැරලා මේ කරගන්න පුළුවන් වේද? 30දී එහෙමයි. අයි වුණා නම් නැත්නම් අපිට මේ පිනකටනේ අපිට මේ ලැබුණේ මේ අවස්ථාව. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේක මේ සුළු කාලයකට ලැබුණේ. දැන් සමහර අය දැන් බුදුරජාණන්සේගේ කාලේ අවුරුදු 120 දී ධර්මය අල්ලපු අය හිටියා. දැන් බ්‍රහ්මායු බ්‍රහ්මණයෙම අවුරුදු 120 දී ධර්මය අල්ලුවේ. එහෙමයි ස්වාමීනි. ගොඩාක් වයසට ගිහිල්ලා.
මේ විදිහට කර්මය විශ්වාස කරන්නේ යහපත් දෙයක් කරොත් යහපත් විපාක තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාක තියෙනවා කියලා විශ්වාස කරන්නේ. මොකද දැන් අපි දැන් බලන්න මේ ලෝකී සත්‍යය කම්මං සත්‍යේ විභජති යදං හීනප්පනීතා. මේ කර්මයේ විසින් කියන මේ සත්‍ය උසස් පහත් කරලා බෙදා දක්වන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දැන් සුබ කියන තරුණියෙක් හිටියා. සුබ කියන තරුණියා බුදුරජාණන්සේ ළඟට එවිදිලා ප්‍රශ්න වගේක් අහනවනේ. මේ සුබ අහනවා ස්වාමීනි සමහර අය ඉන්නවා මේ ලෝකේ දීර්ඝායුෂ තියෙනවා. තව සමහර අය ඉන්නවා අල්පායුෂ තියෙනවා. ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. එතකොට කියනවා මේ දීර්ඝායුෂ තියෙන්න හේතුව සසරේ පෙර ජීවිතේ ප්‍රාණඝාතය කළා නෑ කියනවා. සත්තු මරලා නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. එයා මරණින් මත්තේ මනුස්ස ලෝකේ ආවට පස්සේ දීර්ඝායුෂ තියෙනවා කියනවා. අන්න එතකොට දැන් බලන්න දැන් මේ ක්‍රියාවක් නෙවෙයි බලපාන්නේ. එහෙමයි. දැන් දීර්ඝායුෂ ලබන්නත් අල්පායුෂ ලබන්නත් තමන් කරපු කර්මයේ බලපත් වෙනවනේ. එහේ. පෙර සසරේ ප්‍රාණඝාත අකුසල කර්මයේ කරලා තියෙනවා. ඒ නිසා එයා ඒ හේතුවෙන් නිරේ තිරිසන් ලෝකෙ ගිහිල්ලා ඉපදිලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට ආවට පස්සේ ප්‍රාණඝාතය නොකළා නම් දීර්ඝායුෂ තියෙනවා. ප්‍රාණඝාතය කරලා තියෙනවා නම් අල්පායුෂින් මරණයටපත් වෙනවා. දැන් බලන්න සමහර අය මව කුසීදී මැරෙන්නේ නැද්ද? මැරෙනවනේ. එහෙමයි ස්වාමීනි. ළමා කාලෙදි මැරෙනවා. එහේ. තරුණ කාලෙදිත් මැරෙනවා. දැන් සමහර අය ඉතින් දැන් බලන්න දැන් ධර්මයේ දන්නේ නැති අය දැන් මේ අර උපාසක කසල කියන කෙනා, උපාසක චණ්ඩාල කියන කෙනා සමහර කෑ ගහනවා, අඬනවා, වැළපෙනවා. අනේ අපේ දරුවා නැති වුණා. අයාලේ මරණයටපත් වුණා. එහෙමයි. ඇයි මෙහිම වුණේ? දැන් බුදුරජාණන් දේශනා කළා මේ දැන් චූලකම්ම විභංග සූත්‍රයේදී මැරෙන්න හේතුව පෙර සසරේ ප්‍රාණඝාතය කරා නම් මේ විදිහට මේවා වෙනවා. දැන් බලන්න දැන් කර්මයේ ස්වභාවය දන්න කෙනා එයා ඒක විශ්වාස කරනවනේ. එහෙමයි ස්වාමීනි. කර්ම කර්මඵල විශ්වාස කරනවනේ. එහේ. එතකොට තිසරණේ පිහිටලා නැති හරියට මේ සීලයක් සමාදන් වෙච්ච නැති කෙනා මේවා පිළිගන්නේ. තේරුම් කරලා දුන්නට ඒ දන්නේත් නෑ. එහෙමයි ස්වාමීනි. හැබැයි ඒ කරුණ දන්න කෙනා ඒවා විශ්වාස කරලා ඒ කටයුතු කරගෙන යනවා. එහෙමයි. ඊළඟට බලන්න ශාසනයෙන් ඊළඟට උපාසක චණ්ඩාලය උපාසක කසලයා මොකද කරන්නේ? බුද්ධ ශාසනයෙන් පරිබාහිරයට තමයි දන් දෙන්න යන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දැන් ඔය ඒ කාලේ හිටියා ඉන්දියාවේ සායිබබා කියලා. එහෙමයි. මං හිතන්නේ මේ ලංකාවේ පිරිසක් ගියා සායිබබා පස්සෙන්. එහෙමයි. ඒතකොට අන්‍යාගමික කෙනෙක්නේ. දැන් ඒතකොට ඒගොල්ලෝ තමයි මේ දැන් බුදුරජාන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය දැන් අනුතුරු පින්කිත කියලා බුදුන්සේ වදාලානේ. මේ දන්පැන් පූජා කරන්න බුදුන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා. නමුත් ශ්‍රාවක සංඝ රත්නය නෙවෙයි හොයන්නේ. එහෙමයි ස්වාමීනි. මේ වෙන අන්‍යාගමික කාර්ය හොයාගෙන යනවා. එහේ. හිත දියුණු කරපුවා ඒවැ ඉන්නවා කියලා. අද ගොඩක් සමහර අය යනවා. එහෙමයි ස්වාමීනි. ගොඩක් වැරදි දේවල් කියන ඒ අය පස්සේ යනවා. එතකොට බාහිර අය හොඳයි. දැන් සමහර අය කියනවනේ දැන් අපි අහලා තියෙනවා මේ අනේ මේ හාමුදුරුවරුන්ට දන් දෙනවට වඩා හොඳයි ඔය වෙන වෙන එක එක්කිනාට දෙන එක. එහෙම කියලාත් කියන අය ඉන්නවා. එහෙමයි ස්වාමීනි. කාන්තකොට මහා සංඝරත්නයේ ගුණ නොදැනීමමයි ඉද ස්වාමීනි එහෙම වාක්‍යයක් කියවෙන්නේ. කියවෙන්නේ ඒක තමයි. ඒක තමයි. එතකොට බලන්න දැන් මේකට මේ හැම එකකටම බලන්න මේ ශ්‍රද්ධාව නැතිකම නිසා නේද මේ ඔක්කොම ටික වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකවල දැන් බලන්න දැන් ආලවක සූත්‍රයේදී තාලවක අහනවනේ කිංසුදු විත්තම් පුටසෙත්තම් කියලා. මේ ලෝකේ මනුස්සයට ශ්‍රේෂ්ඨිනේ මොකද්ද කියලා. ඊළඟට දේශනා කරන ශ්‍රද්ධාව කියලා. එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව නැති නිසා මේ වෙන විපත. එහෙමයි. එතකොට මේ විදිහට බුද්ධ ශාසනයේ පරිබාහිරව තමයි හිත දියුණු කරව. නමුත් මේ බුදුන් සිද්ධාර්ථලේ පළවෙනි ශ්‍රමණියත් ඉන්නේ මේ බුද්ධ ශාසනයේ. දෙවෙනි ශ්‍රමණියත් ඉන්නේ මේ බුද්ධ ශාසනයේ. තුන්වෙනි ශ්‍රමණියත් ඉන්නේ මේ බුද්ධ ශාසනයේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ සෝතාපන්න, සකදාගාමී, අනාගාමී, අරහත්. මේ පුද්ගලයන් ඉන්නේ මේ බුද්ධ ශාසනයේ කියනවා.
එතකොට බුදුරජාණන්සේ විස්තර කරනවා මහණෙනි ඔය කරුණ සමන්විත උපාසකයා උපාසක සැඩොලෙක් වෙනවා කියනවා. උපාසක කසලියෙක් වෙනවා කියනවා. උපාසක පිළිකුලක් වෙනවා කියනවා. ඊළඟට පස් කරුණකින් සමන්විත උපාසකයා උපාසක රත්නියක්. උපාසක පියුමක්. දැන් රත්නියක් කියලා කියන්නේ මොකද්ද? මණිකක්නේ. ඊළඟට පියුමක් කියලා කියන්නේ මලක් දැක්කහම ලස්සනයි නේද? අපේ හිත ආකර්ෂණීය වෙනවා. අපි මලක් අරගෙන බුදුහන්සේට පූජා කරන්නේ. පවිත්‍ර දෙයක්නේ මල කියලා කියන්නේ. දැන් බලන්න දැන් මෙතන මලක් තියෙන දැක්කහම ලස්සනයිනේ නේද? ඒ වගේ. ඊළඟට උපාසක සුදු නෙළුමක් කියනවා. පියුමක් කියනවා. බලන්න බුදුහන්සේ උපාසකත්වයේ මේ අර්ථ දක්වලා තියෙන විදිය. තෙරුවන් සරණ ගිය උපාසක රත්නියක් ඉන්නවා, උපාසක පියුමක් ඉන්නවා, උපාසක නෙළුමක් ඉන්නවා. ඒ නෙළුමක් වෙන්නේ කොහොමද? උපාසක පියුමක් වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාව තියෙනවට. එහෙමයි ස්වාමීනි. අර බුදු ගුණ අපි දැන් කතා කර බුදු ගුණ තියෙන්නේ. ඒ බුදු ගුණ වශයෙන්ම දැනගෙන සරණ යනවා. ඒ ධර්මයේ ගුණ වශයෙන්ම දැනගෙන සරණ යනවා. සංඝ රත්නයේ ගුණ දැනගෙනම සරණ යනවා. ශ්‍රද්ධාව තියෙනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන්ගේ අවබෝධය ඒ විදිහටම අදහාගෙන වාසය කරනවා. එහෙනම් බුද්ධ ශාසනයට පිවිසීමේ දොරටුව තමයි මොකද්ද? ශ්‍රද්ධාව. එහෙමයි. ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්ත කෙනාට පාර විවෘත වෙනවා. ශ්‍රද්ධාව ස්ථිර වෙනවා සෝතාපන්න අවස්ථාවේදී. ශ්‍රද්ධාව බැස ගන්නවා. සෝතාපන්න කෙනාට මේක තනියම ඉස්සරහට කරගෙන යන්න පුළුවන් නේ. මාර්ගය විවෘත වෙනවා. එතකොට ශ්‍රද්ධාව තියෙන කෙනා උපාසක රත්නයක් වෙනවා. උපාසක පියුමක්. උපාසක නිලුමක් කියලා බුදුන්සේ වදාළා. ඒ වගේම සීලවන්තයි. ඒ සීලයෙන් අත් මිදෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රාණඝාතය කරන්නේ, සොරකම් කරන්නේ, වැරදි කාම සේවනයේ යෙදෙන්නේ, බොරු කියන්නේ, මද්ද්‍රව්‍ය භාවිතා කරන්නේ, සීලයක් ආරක්ෂා කර ගන්නවා. දැන් ওই පංච සීලේනේ. එහෙමයි ස්වාමීනි. දැන් එයා පොයේ දවසට මොකද කරන්නේ? අට සීල් සමාදන් වෙනවා. එහෙමයි. දස සීල් සමාදන් වෙන අවස්ථා තියෙනවා. ඊළඟට සුබ නැකත් සුබ නිමිති බාහිර කරුණු ඔස්සේ යන්නේ. ඒ ඔස්සේ යන්නේ. බාහිර දේවල් වැඩකට නැති දේවල් යන්නේ. ඊළඟට මංගල කරුණු විශ්වාස කරන දැන් බලන්න මංගල කරුණු දන් පෙන් පූජා කිරීම, ශ්‍රමණයන් බෙහෙද කීම, ධර්මීය ශ්‍රවණය කිරීම, මේ වැඩිහිටියන්ට සැලකීම. දැන් මංගල සූත්‍රයේදී මංගල කරුණු බුදුන්සේ විස්තර කරනවානේ. එහෙමයි ස්වාමී. ඊ මංගල කරුණු තමයි පිළිපදින්නේ. යහපත් දේවල් පිළිපදිනවා මංගල කරුණු. ඒ ඔස්සේ ඉන්න කර්මී විශ්වාස කරනවා, කර්මඵල විශ්වාස කරනවා. යහපත් දෙයක් කරොත් යහපත් විපාක තියෙනවා. අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක තියෙනවා කියලා. ඒ වගේම බුද්ධ ශාසනයෙන් පරිබාහිර අය හොයන්නේ බුද්ධ ශාසනය තුල මේ ශාසනයෙන් පරිබාහිරව දන් පෙන් පුදන පුජ්‍යලයන් හොයන්නේ. එහෙමයි ස්වාමීනි. විනාය හොයා යන්නේ. දන් පෙන් පුදන්න සුදුසු පිරිසක් ඉන්නවා. එහෙමයි. ඒ සුදුසු අය උදෙසා දන්පැන් පූජා කළ පින් රැස් කරගන්නවා. එතකොට අපිට පැහැදිලි නේද මේ උපාසක චණ්ඩාලයේගේ ස්වභාවයයි උපාසක පදුම එහෙම නැත්නම් දැන් බුදුන්සේ වදාළේ මේ උපාසක රත්නය. එහෙමයි ස්වාමීනි. උපාසක නෙළුම. එහෙමයි. මේ කරුණ පැහැදිලි නේද ලස්සනට බුදුන්සේ වදාළ විදිය. එහෙමයි ස්වාමීනි. දැන් උපාසක රත්නයේ නෙළුම ආදි වශයෙන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනකොටම අපිට මේ තේරුම් ගන්න පුළුවන් යෙදෙන අවස්ථාව ස්වාමීනි මේ ඒ උපාසක භාවයට පැමිණීමම මේ මොනතරම් මේ උතුම් ස්ථානයක්ද කියන කරුණ තියෙන්නේ කියන එක. එහෙමයි. එයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා කියලා අපිට මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට මේ හැම දිනම කල්පනා කරන්න ඕනි මේ තෙරුවන් සරණගේ ශ්‍රාවක විදියට ඒ උපාසකත්වය ආරක්ෂා කරගන්න. ඒ උපාසකත්වය කෙලස ගන්න නැතුව. එහෙමයි. දැන් කෙලසන කරුණේ අපි මුලින් කතා කරේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ අපි ඉලක්කය ඇති කරගත යුත්තේ උපාසක රත්නයක්, උපාසක පියුමක්,
උපාසක නෙළුමක් බවට පත් වෙලා මෙලෝ පරලෝ ජීවිත සාර්ථක කරගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදියට මේ ජීවිතය ගත කරන්න. එහෙමයි. ඉතින් මේ දේශනාව මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ කරගන්න උපකාර වේවා. එතන උපාසක භූමියට ඒ පින්වන්ත භූමියට පැමිණෙන ඒ උතුම් ධර්මය භාග්‍යවතුන් වහන්සේ වදාළ උත්තම ධර්මය අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ පවසා වදාලා අපි හැමදෙනාම උන්වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව සිදු කරන වෙලාව අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. අද දින අප්පමාදේන සම්පාදිත ධර්ම දේශන සඳහා අනුග්‍රහය දරන්නේ කැනඩාව, නවසීලන්තය, සිංගප්පූරුව යන රටවල පදිංචි කලන මිතුරු පිරිසක් විසින්. අරමුණ විදියට සියලු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත්, කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වයේ දරූ සියලු පින්වතුන්ගේ නමින් නන්නයිරින් උදව් උපකාර කර සියලු පින්වතුන්ගේ නමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්, දායකත්වයේ දරූ සියලුම පින්වතුන්ගේ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවපත්භාවය පැතීම පිණිසත්, කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවය පිණිසත්, දායකත්වයේ දරූ සියලුම දෙනාටත් ඒ පවුල්වල සියලු පින්වත්තුන්ට නන්නාරින් උදව් උපකාර කර සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත්, මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු පින් අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක දූපතුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකත්වයට සද්ධා මාසික ධර්ම දාන සමාජිකයින්ට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් කියන කරුණු කාරණා පෙරදරි කරගෙන. ඉතින් අද දවසේ මේ රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් සක්දේන්ද්‍ර ප්‍රදාන සිළු බ්‍රහ්ම කායික දෙවියන්, පින් කැමති සැප කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදේ මේ සියලු දෙනාට සලසා දෙත්වා. ඒ සියලු දෙවියන්ටත් උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසත් මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින ධර්ම දානයේ දායකත්වයේ දරන ඒ සියලු දෙනා නමින් උදව් උපකාර කර ඒ සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝ ජීවිත සුඛී සුවපත් භාවයටපත් වේවා. සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දින දායකත්වයේ දරන ඒ සියලු දෙනාගේ දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරු සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස මේ රැස් කළ සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ සියලු දෙනාටමත් එම පවුල්වල සියලු දෙනාටමත් නන්නඟරු උදව් උපකාර කර ඒ සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මහමෙවුනා වාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, අනගාരികා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින හේතු වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දායකත්වයේ දරන ඒ කැනඩාව, නවසීලන්තය, සිංගප්පූරු යන රටවල පදිංචි ඒ කල්‍යාණ මිතුරන් ඒ සියලු දෙනාටමත් සද්ධා මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු ඒ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින හේතු වේවා. සාදු සාදු සාදු
සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ පෙන්වා වදාලා. ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොටගෙන ධර්ම දානමය පින්කම ලෙසින් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් උන්වහන්සේ සුවපත් වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන කැනඩාව, නවසීලන්තයේ, සිංගප්පූරුව යන රටවල පදිංචි ඒ කලන මිතුරන් හැම දෙනාම අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබ හැම දෙනාම සමග. ඉතින් පින්වත් ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වය වෙන් කර ගැනීමට. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර ඊළඟ අවස්ථාවටත් රැගෙන ඔබ මුණ ගැහිමේ අපේක්ෂාවෙන් සමුගන්න සූදානම් වනවා. ඒ ධර්මයෙන් අර්ථවත් වන පවිත්‍ර භූමියට පැමිණ ජීවිත සුවපත් කරගන්න ඔබ හැම දිනාටම වාසනාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.